ඔව් ආදරණීය දරුදරයනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් ප්‍රවාහනය කියන ඒකකට අදාළ විෂය කරුණු කීපයක් හොඳින් අවධාරණය කරගත්තා. විශේෂයෙන් ප්‍රවාහන පද්ධතියක මූලිකාංග මතකනේ මාර්ග මාධ්‍ය බලය පර්යන්තය කියන මූලිකාංග හතරකින් ප්‍රවාහන පද්ධතිය සමන්විත වෙන බව ඊට අමතරව ප්‍රවාහන වර්ගීකරණය අපි කතා කරා ඒකෙදි දුම්රිය ප්‍රවාහනය ගැන පුළුල් විශ්ලේෂණයක් කරා. දුම්රිය ප්‍රවාහනය මහා මාර්ග ප්‍රවාහනයට සාපේක්ෂව ලබා ගන්නා වාසි නැත්නම් ලැබෙන වාසි සහ දුම්රිය ප්‍රවාහන ක්‍රමය තුල අත්විඳින වන වාසි කතා කරා. ඊට අමතරව ප්‍රධාන දුම්රිය සේවා හඳුන්වා දුන්නා. ලංකාව දැනට ක්‍රියාත්මක ඊට අමතරව දුම්රිය සංවර්ධනයට නැත්නම් දුම්රිය ප්‍රවාහනයේ සංවර්ධනයට මෑත කාලීනව අනුගමනය කරපු නැත්නම් දියත් කරපු ක්‍රියාමාර්ග කීපයක්ම කතා කරා. මම පැහැදිලිවම අවධාරණය කරන්න ඇති සාමාන්‍ය මහා මාර්ග හෝ දුම්රිය මාර්ග ප්‍රවාහනයේ සංවර්ධනයට මෑත කාලීනව ගත ක්‍රියාමාර්ග විභාගයට අනිවාර්යයෙන්ම අහනවා. ඉඳහිට නෞකා සහ ගුවන් ප්‍රවාහනයේ සංවර්ධනයට ගත ක්‍රියාමාර්ගත් අහනවා. පැහැදිලිද? ඒ නිසා වටිනා විෂය කරුණු කීපයක් සාකච්ඡා කරා. අද පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම මාර්ග ප්‍රවාහනය නැත්නම් මහා මාර්ග ප්‍රවාහනය. රෝඩ් ට්‍රාන්ස්පෝර්ට් නැත්නම් රෝඩ් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන. මේ කියන්නේ මහා මාර්ග, අක්මාවත්, අතුරු මාර්ග. මේ තුනටම තමයි පොදුවේ අපි මාර්ග කියලා කියන්නේ. මාර්ග ප්‍රවාහනය කියලා. තේරුණාද? මහා මාර්ග, අක්මාවත්, අතුරු මාර්ග යොදාගෙන විවිධ ප්‍රවාහන මාධ්‍යයන් ඔස්සේ සිදු කරන භාණ්ඩ හා මගී ප්‍රවාහනය. මොකද්ද? මහා මාර්ග, අක්මාවත්, අතුරු මාර්ග කියන දේ මාර්ග යොදාගෙන විවිධ ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් භාණ්ඩ හා මගීන් ගමනාන්තයන් වෙත ගෙන යනවා නම් ඒක තමයි මාර්ග ප්‍රවාහනය කියන්නේ. මේකේදී අපි ප්‍රධාන වර්ග තුනක් කිව්ව මේ විභාගයට අහලා නැහැ. අහන එකකුත් නැහැ බොහෝ විට. ඇතැම් විට කියන්නත් බෑ. අපි කෝකටත් අපි සූදානම් ශරීරයෙන් අපි කෙටි විග්‍රහයක් කරගමුකෝ මේකට. දැන් ප්‍රධාන නගර තියෙනවානේ. අපි හිතමු කොළඹ. මං සී කියලා දාන්නම්කෝ. කොළඹ මාතර. ගමුකෝ. කොළඹ මාතර කියන්නේ ප්‍රධාන නගරනේ. කොළඹ එතකොට කළුතර, අලුත්ගම, ගාල්ල, හොම වැලිගම, මාතර, බෙලියත්ත, හම්බන්තොට හොම කතරගම දක්වා යනවනේ මාර්ග. ඒ ප්‍රධාන මාර්ග යා කරලා ඉදි කරන මාර්ග තමයි මහා මාර්ග කියන්නේ. මේවා මහා මාර්ග. මේ මහා මාර්ග. ඊට පස්සේ අපි හිතමු කළුතර කියලා. කළුතර ඉඳන් යනවා මාර්ගයක් මතුගමට. ඊට පස්සේ අපි ගමු පානදුරේ කියලා. පානදුරේ දැන් යනවා මහා මාර්ගයක් රත්නපුරට. තේරුණාද? එතකොට මෙතනදී මේ ප්‍රධාන මාර්ගයක ඉඳන් තවත් රට ඇතුළ පිහිටි නගරය ආකරන මාර්ග වලට තමයි කියන්නේ මොනවද? අක්මාවත්. මේව තමයි අක්මාවත් කියන්නේ. අක්මාවත්. මාවත හොඳයි අක්මාව නෙවෙයි අක්මාවත්. දැන් කළුතරේ ඉඳන් මතුගමට, පාන්දුරේ ඉඳන් රත්නපුරයට. මෙන්න මේ මාර්ග මේ අක්මාවත් අතර පොඩි මාර්ග තියෙනවා. එක ප්‍රදේශය ආකරන. මේවා තමයි අතුරු මාර්ග කියන්නේ. පැහැදිලිද? ඔන්න වගේ මහා මාර්ග, අක්මාවත්, අතුරු මාර්ග පදනම් කරගෙන විවිධ ප්‍රවාහන මාධ්‍යයන් යොදාගෙන භාණ්ඩ හා මගින් ප්‍රවාහනය කරොත් අපි ඒවට කියනවා මාර්ග ප්‍රවාහනය කියලා. එතකොට මහා මාර්ග නැත්නම් මාර්ග ප්‍රවාහනයේ අපි වාසි කතා කරොත් මහා මාර්ග ප්‍රවාහනයේ වාසි කතා කරොත් මුලින්ම වාසි. මතකනේ දුම්රිය ප්‍රවාහනට සාපේක්ෂව නිතරම විභාගයට අහනවා. වාසි තමයි භාණ්ඩ එක එල්ලේ මාධ්‍යයන් වෙත පටවන්න පුළුවන්. සමහර ප්‍රවාහන මාධ්‍යයන්ට අපිට කෙලින්ම භාණ්ඩ බාර දෙන්න බෑ. දැන් ගුවන් ප්‍රවාහනය කියන්නකෝ.
නෞකා ප්‍රවාහනය කියන්නකෝ. අපි වරායේ නැත්තම් ගුවන් තොටුපළේ රේගු බලධාරීන්ට බහන්න බාර දෙනවා. ඒ බහන්න නැවට පැටෙව්වද ගුවන් යට පැටව අපි දන්නේ නැහැ. හරි අවිනිශ්චිතයිනේ. අපි ඒ බහන්න අපි යවන්නේ යම් රටක යම් පුද්ගලයෙකුට ආයතනයකටද එහෙන් පණිවිඩයක් එනකම් බලන් ඉන්නවා අපි හිත හදාගන්න. එහෙමනේ. නමුත් මහා මාර්ග ප්‍රවාහනේ ඒ ගැටලුව නැහැ. අපි ලොරියක් හයරකට ගන්නවා අපිම පටවනවා. අපිට විශ්වාස බහන්න එවුවා කියලා. අපි විශ්වාසවන්ත ලොරි රථ රේදුරෙක් ඉන්න ලොරියක් තමයි අපි භාවිතයට ගන්න. අපේ සැකයක් නැහැ වාසිය මේකේ තියෙනවා. දෙවෙනි එක තමයි මාධ්‍ය නඩත්තු පිරිවේ සාපේක්ෂව අඩුයි. දැන් දුම්රිය ගත්තොත් දුම්රිය නඩත්තු ඉතා වැඩිනේ. මාර්ග දිනපතා දුම්රිය මාර්ග ඔබ දන්නවනේ දිනපතා සීලොම දුම්රිය මාර්ග ලංකාව පරීක්ෂා කරනවා. එකම වෙලාවෙ. ඒ කියන්නේ කිලෝමීටර් 1ක් 2ක් වගේ එක සේවකෙක් බාර ගන්නවා. එයා ඒ දුම්රිය වගේ පයින්ම ගමන් කරලා දැකලා ඇතිනේ. ඊළඟ කිලෝමීටර් දෙක තව කෙනෙක්. ඔය වගේ පැයක් වගේ ඇතුළත උදේට සියලුම දුම්රිය මාර්ග පරීක්ෂා වෙනවා. අයි රාත්‍රී කාලේ කඩා කප්පල්කාරින් දුම්රිය ඇන බුරුල් කරලා තියෙන පුළුවන් විශේෂම දුම්රිය පීලි දෙකක් ජොයින්ට් නැතන එක්කම චෙක් කරනවා. එතකොට ඒ නඩත්තු පිරිවේ සාපේක්ෂව අඩුයි මේකේ මහා මාර්ගවල. අනික පෞද්ගලිකව නඩත්තු කර ගැනීමෙන් ප්‍රවාහන පිරිවේ අඩු කරගන්නත් පුළුවන්. දැන් අපිට දුම්රියක් පෞද්ගලිකව නඩත්තු කරන්න පුළුවන්ද? බෑනේ. දුම්රියක් අපි සල්ලි දීලා අරගෙන අපේ ගෙවත්තේ නවත්තන් ඉන්න පුළුවන් ඉතින්. සෙල්ලම් කරන්න පුළුවන්. ඇයි? කෝච්චි පාරවල් කෝ අපිට අපේ නිවසේ ඉඳන් දුම්රිය මාර්ගෙ ඉදි කරන්න පුළුවන්ද රට වටේට? බෑනේ. එහෙනම් පෞද්ගලිකව නඩත්තු කරන්න බෑ. නමුත් මහා මාර්ග ප්‍රවාහන ක්‍රම අපිට පෞද්ගලිකව නඩත්තු කරන්න පුළුවන්. බස් එකක් වුණත් අපිට පුළුවන් පෞද්ගලිකව තියාගන්න. අපිට අනිවාර්යයෙන් ගෙදර පාවිච්චි කරන වෑන් රථයක්, කාර් එකක්, වාහන දෙකක්, තුනක් අපි තියාගන්න ඕනේ. අපිට අපේම ප්‍රවාහන මාධ්‍යයකින් ගමන් අවශ්‍යතා සපුරා ගැනීම වාසිදායකයි. දැන් අපි තුමු දිනපතා අපිට කිලෝමීටර් 40ක් විතර යන්න තියෙනවා කියලා රාජකාරි වලට. අපේ වාහනෙන් ගියොත් සමහර රුපියල් 500ක් 1000කින් වගේ බේරෙන්න පුළුවන්. නමුත් ඕක අපි හැමදාම කැබ් සර්විස් එකක් නැත්නම් කුලීරත සේවකින් කිව්වොත් මොකද වෙන්නේ? රුපියල් 4-5000ක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පෞද්ගලිකව නඩත්තු කරලා ප්‍රවාහන පිරිවේ අඩු කරගන්න පුළුවන්. ඊළඟට අවශ්‍යතාවයට ගැළපෙනසේ මාධ්‍යයක් තෝරාගත හැකි වීම. අපේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස මාධ්‍යයක් තෝරගන්න පුළුවන්. අපිට ඉන්න දෙන්නෙක් නම් ගමන් කරන්න සමහරට 3 wheeler එක ඇති. 3 රෝද රථයක් ඇති. 4 දෙනෙක් නම් පුංචි කාර් එකක් ඇති. 6ක් 7ක් ඉන්නෝ නම් වෑන් රථයක් ගන්න පුළුවන්. ඒ වගේ. බහඬ වලට එහෙම බහඬ ටිකක් නම් පුංචි වෑන් රථයක්. බහඬ ගොඩක් නම් විශාල ට්‍රක් රථයක් ලුණු රථයක්. ඒ වගේ අවශ්‍යතාව මත මාධ්‍ය තෝරගන්න පුළුවන්. ඒ වගේම වියදමත් අඩු වෙනවා සාපේක්ෂව කොට. අනික රට පුරා ව්‍යාප්තව පැවතීම. දුම්රිය ප්‍රවාහනේ රට පුරා ව්‍යාප්ත නැහැනේ. මේ මහා මාර්ග ප්‍රවාහනේ රට පුරාම ව්‍යාප්තයි. අපිට ඕනම ප්‍රදේශයකට ගමන් කරන්න අඩු ගානේ මහා මාර්ග නැතත් අතුරු මාර්ගෝ අක්මාවත් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය ඕනෑම විටක මහා මාර්ග භාවිතා කළ හැකි වීම. ගැටලුවක් නෑ නේද? අපිට පාන්දර එකට ඕනනම් අනුරාධපුරයට යන්න හිතුනොත් අපිට යන්න පුළුවන්. තහනම් නෑ මාර්ග පාවිච්චි කරන්න කියලා. තේරෙන දවසේ ඕනම වෙලාවක අපිට මාර්ග භාවිතා කරලා ප්‍රවාහන අවශ්‍යතා සපුරවා ගන්න පුළුවන්. ඊළඟට බොහෝ විට ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් යොදාගත හැකි වීම. අපිට ඩෙස්ටිනේෂන් එක කොහෙද? යාපනයේද කොළඹ ඉඳන් යාපනයට එකම මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ද්විත්ව ප්‍රවාහන පිරිවැයකුත් නැහැ. දැන් දුම්රිය එහෙම බෑනේ. බොහෝ විට ගමනාන්තරම බෑ. දැන් අපි හිතමු යාපනයේ දුම්රිය ස්ථානයේ පිටිපස්සේ නම් අපි පදිංචිලා ඉන්නේ අපෝ අපේ ව්‍යාපාරේ තියෙන්නේ. එතකොට ගමනාන්තර හරි. ඒ හැරෙන්න ගමනාන්තරම යන්න බෑ. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් තියෙනවා. මේකේ බොහෝ විට ඒ නිසා ද්විත්ව ප්‍රවාහන පිරිවැයකුත් නැහැ අනිවාර්යයෙන්. තේරුණාද? මේක බොහෝ විට ද්විත්ව ප්‍රවාහන පිරිවැයකුත් නැහැ එම නිසාම. යොදා ගන්න පුළුවන්. එතකොට ඒ නිසාම ද්විත්ව ප්‍රවාහන පිරිවැයකුත් නැහැ. ද්විත්ව ප්‍රවාහන පිරිවැයක් නොමැති වීම. ඒකත් වාසියක් නේ. මේකෙම කොටසක් ඒ. මේකම කොටසක්. හොඳයි. අපි ඊළඟට බලමු වාසි වගේම අවාසිත් තියෙන්නේ පේන්නේ. මොනවද අවාසි? අවාසි තමයි අඩු ආරක්ෂා. ආරක්ෂාකාරී බව නම් අඩුයි. දැන් අපි කීමට කියනවනේ අසවල් රටේ වාහන ශක්තිමත් නැහැ. හදිසි අනතුරක් වුණොත් පපඩම් වගේ මේ කුඩු පට්ටම් වෙනවා. එහෙම කියනවනේ. නමුත් දුම්රියට එහෙම කියන්න බෑ. මොන රටේ දුම්රිය වුණත් දුම්රිය මැදිරි අපි කියන්නේ යකඩ ගොඩවල්.
ලේසියෙන් අනතුරක් වෙන්නේ නැහැ. පීලිපැනීමක් වගේ අනතුරක් තමයි ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. දුම්රියට හානි වෙන්න පුළුවන්. මගින්ට හානි වෙන හානි අඩුයි. තේරෙනවද? දුම්රිය මැදිරියක් ගැලවිලා ගිහලා එකපාරට අර කාර් එකක් පාරෙන් විතර පැනලා අධිවේගී මාර්ගෙන් විතර පැනලා වට කීපයක් රෝල් වෙනවනේ. එහෙම රෝල් වෙන්නේ නැහැ නේ. ඒ නිසා සාපේක්ෂව ආරක්ෂාව මේකේ අඩුයි. මේ මහා මාර්ගෙදී මොකද නිතරම මාර්ග අනතුරුත් වැඩි. මුහුණට මුහුණ කොච්චර දිනකට මුහුණට මුහුණ වාහන ගැටීම් අනතුරු වෙනවද? ඒවා කොච්චරක්ම මාරක අනතුරුදනේ. කී දිනෙක මිය යනවදනේ. ඒ වගේ තත්ත්වයක් නැහැ මේ දුම්රියේ. ඒ නිසා මේකේ පැහැදිලිවම මගී ආරක්ෂාවයි භාණ්ඩ වල තියෙන ආරක්ෂාව අනිවාර්යයෙන්ම අඩුයි. අනික අඩු සුව පහසුව. සුව පහසුව අඩුයි. දැන් අපි කිව්වොත් එහෙම ඊටාම උසස් ගණේ නැත්තම් ලක්ෂරි වෙහිකල් එකක් කියලා. ලක්ෂරි වෙහිකල් එකක් සුව පහසු වෙහිකල් එකක් ගත්තත් මර්සිඩීස් බෙන්ස් වගේ ඒවැප අපි යන්නේ හැකිලිලා, ගුළු වෙලා. දුර ගමනක් ගිහලා බහිනකොට අත්‍තරම අපේ කකුල් එකපාරට වැඩ කරන්නේ නැහැ. තේරෙනවද? නමුත් දුම්රිය එහෙම නෙවෙයි. දුම්රිය ගොඩකට ගැස්සෙන්නේ නැහැ. සුළු පැද්දීමක් තියෙන්නේ. අනිත් එක ඒ දුම්රියේදී අපිට ඕන තරම් කකුල් දික් කරන්න පුළුවන්. අතපය දික් කරලා යන්න පුළුවන් කියලා කියන්නේ. ඒ වාසිය තියෙන නිසා අනිවාර්යයෙන්ම සුවපහසුවත් වැඩි. ඒ නිසා තමයි දුර ගමන් වලට තමන්ගේම මෝටර රථය තියාගෙන සුවපහසු මෝටර රථය තියාගෙන අපි දුම්රිය දාගන්නේ. මම එක අත්දැකලා තියෙනවා. දුම්රිය දාගන්නේ මොකද්ද? සුවපහසු වැඩි නිසා. අනිත් එක තමයි මාර්ග තදබදේ නිසා අඩු වේගය. මාර්ග තදබදේ නිසා අඩු වේගය. දැන් නිතරම මාර්ග තදබදේ වැඩි ජනාකීර්ණ නගරවල. ඒ නිසා මොකද වෙන්නේ? වේගෙන් ගමන් කරන්න බෑ. වේගවත් භාවය අඩුයි. ඔක දුම්රියට අදාළ නෑනේ. තදබදේ ප්‍රශ්නයක් නෑ. එයා එකෙල්ලේ ගමනේ යෙදෙනවා. මේක එහෙම කරන්න බෑ. අනික නිශ්චිත කාලසටහන් මත ධාවනය නොවීම. නිශ්චිත කාලසටහන් මත ධාවනය වෙන්නේ නෑ. ඒකත් ප්‍රශ්නයක්. දැන් ලොරියක් කියන්නකෝ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරියක් ටයිම් ටේබල් අනුව යන්නේ නෑනේ. යනවා නම් අපිට පුළුවන් අපිට මේ භාණ්ඩ සූදානම් කරලා තියන්න. දැන් වෙන්නේ අපි භාණ්ඩ සූදානම් කරලා ලොරියක් හොයා ගන්නවා. තේරෙනවද? බස් රථ පවා ටයිම් ටේබල් එකක් තිබුණාට ඒ ටයිම් ටේබල් එකටම හරියටම ධාවනය වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ප්‍රමාද වෙනවා. දැන් දරුණු විදේශවල වෙනස් මේ තත්ත්වය. විදේශවල අපි ගත්තොත් ජර්මනිය මම ගියපු රටක් අත්දැකපු රටක්. ජර්මනියේ අපිට බස් එකක යන්න කාගේවත් සහාය ඕනේ නැහැ. දැන් පිටරට කෙනෙක් මෙහි බස් එක ගෙනකොට එයාට ප්‍රශ්න ගොඩයි. කොන්දොස්තර මහත්තයාගෙන් උදව් ඉල්ලනවා. යන මගීන්ගෙන් උදව් ඉල්ලනවා. භාෂාව බැරි නම් ඒගොල්ලෝ අතරමං වෙනවා. එහෙ අතරමං වෙන්නේ නැහැ. එහෙ බස් රථයකට ගොඩ වුණා අපිට තියෙන්නේ අපි දන්නවා අපිට යන්න ඕන ඩෙස්ටිනේෂන් අපි හිතමු මියුනික් නගරයේ සිට ඩ්‍රෙස්ඩන් නගරය දක්වා කියලා. එහෙනම් මියුනික් ටු ඩ්‍රෙස්ඩන් බස් එක තියෙනවා. එතකොට බස් ස්ටෑන්ඩ් වල ඒව ටයිම් ටේබල් දාලා තියෙනවා. අනික නෙට් එකේ දාලා තියෙනවා. තේරුණාද? ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල දාලා තියෙනවා. අපිට කොහෙවත් දුවන්න ඕනේ නැහැ. අපි මේ වෙලාවට මියුනික් නගරේ බස් ස්ටෑන්ඩ් එකට යනවා. ගියාම බස් එක එනවා. අපි ගිහලා බස් එකේ අසුන් ගන්නවා. අපිට ටිකට් පතක් සමහර ඒවා අපිම ස්වයංක්‍රීය ටිකට් පත ගන්නවා. සමහර ඒවා කන්ඩක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ක්‍රම දෙකම තියෙනවා. අරගෙන අපි වාඩි වෙනවා. ඒ ආසනේ. එයා ටිකට් එකේ අංකේ තියෙනවා. ඒ අංකෙට අනිවාර්යයෙන්ම ආසනේ තියෙනවා. දැන් අපි මෙහෙ නම් ටිකට් එක ගත්තත් සීට් එක ලැබෙයිද කියලා විශ්වාසයක් නැහැනේ. ඒ අනිවාර්යෙන් ලැබෙනවා. ඊළඟට ඉහළ ධාරිතාවයක් නොමැති වීම නිසා විශාල තොග එකවර ප්‍රවාහනය කරන්න බෑ. දැන් දුම්රිය සේවය ගත්තම ඒකේ ධාරිතාවය වැඩිනේ. විශාල මගී ප්‍රමාණයක්, විශාල භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රවාහනේ පිරිවැයත් අඩු කරගන්න පුළුවන්. මේකේ බෑ. අනිවාර්යයෙන්ම අපිට විශාල භාණ්ඩ තොගයක් නම් ලොරි රථ කීපයක් යොදා ගන්න වෙනවා. ඒතර ප්‍රවාහන වියදමක් වැඩි වෙනවා. තේරුණාද? අනිත් එක ප්‍රවාහන පිරිවැය වැඩි. ඇත්තටම දුම්රියේ මගී ප්‍රවාහන ගාස්තු, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු දෙකම සාපේක්ෂව අඩුයි. මේක අනිවාර්යයෙන්ම වැඩි. ඊළඟට ප්‍රමාදය හා අනතුරු ඉහළ වීම. අනිවාර්යයෙන්ම ආරක්ෂාත් අඩු වේගනේ ප්‍රමාද වීම වැඩි, මාර්ග අනතුරු සංඛ්‍යාව වැඩි. ඔය වගේ වාසි වගේම අවාසිත් තියෙනවා. ඊළඟට අපි බලමු මහා මාර්ග ප්‍රවාහනයේ දියුණුව සඳහා මෑතකදී ගෙන ඇති පියවරයන්. අපි මීට පෙර පරිච්ඡේදයෙන් ඔබට මතක ඇති කතා කරා දුම්රිය ප්‍රවාහනයේ සංවර්ධනයේට මෑත කාලයේ ගත ක්‍රියාමාර්ග. ඒ වගේමයි එහෙනම් අහන්න පුළුවන් මහා මාර්ග ප්‍රවාහනයේ දියුණුව සඳහා ගත්ත පියවරයන් අහන්නත් පුළුවන්. එකක් තමයි අධිවේගී මාර්ග ඉදි කරගෙන යාම.
මතක තියාගන්න ඉදි කිරීම නෙවෙයි හොඳේ. ඉදි කළ අවසන් නැහැ ඉදි කරගෙන යාම. මේක තමයි අපට අවුරුදු ගාණක් ලියන්න පුළුවන්. ලංකාවේ අධිවේගී මාර්ග ඉදි කිරීම ප්‍රවාහන සංවර්ධනයේ හොඳ වැදගත් සන්ධිස්ථානයක් වුණා. දැන් ඇත්තටම දකුණු නැත්නම් දක්ෂිණ අධිවේගී මාර්ග ඉදි කරන්න පෙර අපි කොළඹ ඉඳන් අපේ ගම්පලාතට යන්න පැය 3මාරක් 4ක් ගත වෙනවමයි. අපි සවස කොළඹ රාජකාරි නිම කරලා 6ට ගමන් ආරම්භ කරොත් 10 11 වෙනකොට. අනික ගමන් වෙහෙස, මාර්ග තදබදේ, නිතර තිරිංගේ දීම, වාහනේ ක්ලච් එක පාගනකොට කකුලේ වේදනාව විවිධ ප්‍රශ්නනේ හරි වෙහෙස කරයි. දැන් නෑනේ දැන් පැයයි. අනිවාර්යයෙන් පැයකින් ගමනාන්තර ළඟා වෙනවා. ඒ නිසා හරි වැදගත් මේක. දැන් අලුතෙන් ඉදි කරන අධිවේගී මාර්ගය මොකද්ද? කොළඹ මහනුවර මාර්ගය. දැන් 60%ක්ම ඉවරයි ඉදි කිරීම කටයුතු. ඊළඟට කොළඹ යාපනයේ මාර්ගය. ඊට පස්සේ කොළඹ රත්නපුරේ මාර්ගය. වගේ ඉස්සරහටත් මේක තියෙනවා. රටකට අධිවේගී මාර්ග අවශ්‍යයි ළමයි. අපේ කාලේ ඉතුරු කරගෙන අපේ ඉතුරු කරගන්න කාලෙන් අපිට වැඩි ශ්‍රමදායකත්වය රටේ ජාතික නිෂ්පාදනයට එකතු කරන්න පුළුවන්. අපි නිෂ්පාදනයට වැය කරන කාලය තමයි මේ ප්‍රවාහන කැප කරන්නේ. තේරෙනවද? අවශ්‍යමයි. ඒ නිසා අධිවේගී මාර්ග ඉදි කිරීම ලංකාවේ මහා මාර්ග ප්‍රවාහනයේ සංවර්ධනයේ වැදගත් අවස්ථාවක්. ඊළඟ දෙවෙනි එක තමයි පවතින මාර්ග පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම. අනික පවතින මාර්ගත් පුළුල් කරනවා. දැන් අපි දැක්කා මගී තදබද අතින් ප්‍රධාන මාර්ගයක් තමයි කොළඹ නුවර මාර්ගය. ඒ වගේම හයි ලෙවල් පාර. හයි ලෙවල් මාර්ගය. කොළඹ ඉඳන් අවිස්සාල දක්වන හයි ලෙවල් මාර්ගය කියන්නේ. එතකොට හෝ රත්නපුරේ දක්වා. ඒ හයි ලෙවල් මාර්ගය ඇත්තටම පුළුල්. දැන් ඒක දැනට සැලසුම් කරලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙන පෙර තවත් අඩි ගන්න පළ ගන්න. දැන්ටමත් ඒ භූමිය වෙන් කරගෙන කඩසාප්පුළු දැනුම් දීලා වන්දි ගෙවලා ඒ දැන් කඩසාප්පු කඩා ඉවත් කරගෙන යනවා. ඒ වගේම නුවර මාර්ගය ටිකක් වෙහෙස කරයිනේ. පැය 4ක් 4මාරක් යනවමයි. මම පෞද්ගලිකව ධාවනය කරන්න අකමැති මාර්ගයක් තමයි නුවර කොළඹ මාර්ගය. ඒ තරම් තදබද යන්නේ. අනික වංගු වැඩි. හරිද? අනික ඕටේ කරන්නම බෑ. නිතරම රථවාහන පොලිසියෙන් නිරීක්ෂණය දෙනවා. ඒ වගේම ඩබල් ඉරි කපන්න බෑ. දඩකොලේ ගන්න වෙනවා. ප්‍රශ්න ගොඩයි. නමුත් දැන් පෙරට වඩා ඒ නුවර කොළඹ මාර්ගයේ අනවශ්‍ය වංගු අඩු කරා. ඒ වංගුව බැහැර කළා වංගු කෙලින් කරා. දැන් ගොඩක් වෙලාවට අර කරකැවෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා දැන් පැය 4ට වඩා අඩු කාලෙකින් යන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ මාර්ග දියුණු කරන්න මාර්ග ආලෝක වර්ණ සංඥා දාන්න පුළුවන්. ඒ වගේම මගී තදබදේ වැඩි නගරවල මාර්ගය හරහා ගමන් කිරීමේදී මොකද වෙන්නේ? අනවශ්‍ය ප්‍රමාදයෙන් ඇති වෙනවා. එක් නගරයේ එක ස්ථානයක කහිරක් තියෙනවා. ආයි මීටර 200ක් යන්න හම්බෙන්නේ තව කහිරක් තියෙනවා. මොකද වෙන්නේ? පළවෙනි කහිරේදීත් වාහනේ නවත්තනවා. දෙවෙනි සැර නවත්තනවා. මේවට කරන්න පුළුවන් මොනවද? සබ්වේස්. උමං මාර්ග දාන්න පුළුවන්. අර බොරැල්ලේ දාලා තියෙනවා වගේ. උමං මාර්ග දැම්මොත් මොකද වෙන්නේ? ප්‍රවාහනට කිසිම බාධාවක් නැහැ. ඒ වගේ පවතින මාර්ග පුළුල් කිරීම, දියුණු කිරීම කරනවා. අනික ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා ක්‍රම ව්‍යාප්ත කිරීම. වෙනද පොලිස් නිලධාරීන්ට තියෙන ප්‍රධානම රාජකාරියක් තමයි වාහන හැසිරවීම. තේරෙනවද? ඒක පුද්ගලිකට කරන්න අපහසුයි. දැන් අපි සමහර අය කියනවා පොලිස් නිලධාරියෙක් ඉන්නකොට මගී ප්‍රවාහන තදබදේ වැඩි කියලා. ඒක ඇත්තකුත් තියෙනවා. මිනිස්සුනේ අපි පොලිසියට ගියත් ඕක තමයි වෙන්නේ. අපි තුමු 4 හන්දියක් නැත්තම් 5 තැනකට 6 තැනකට යන්න පුළුවන් පාරක අනිවාර්යයෙන්ම මේ ලේයට මස්දාර හැදිච්ච නිලධාරියෙකුට වාහන හසුරවන්න අපහසුයි. ඒක ඒ පුද්ගලයාගේ වරද නෙවෙයි කරන්න බැරි කාර්යයක්. ඒ නිසා එතනට හොඳම දේ තමයි කලර් ලයිට්ස්. ආලෝක වර්ණ සංඥාවලදී පිළිවෙලයිනේ. කොළ පාට ලයිට් එකේදී වාහනේ ඉදිරියට යනවා. රතු පාට ආලෝකය දැල්ලේදී වාහනේ නවත්තගෙන ඉන්න ඕනේ. කහ පාට ආලෝකයේදී අපි සූදානම් වෙන්න ඕනේ. කොළ පාට ලයිට් එකේද කහ පාට ලයිට් එක දැල්වෙනකොට අපි දන්නවා දැන් වාහනේ නවත්ත ගන්න ඕනේ. කන් සයිඩ් පැති කණ්ණාඩි බලලා පසුපස බලලා කණ්ණාඩි අපි හිමීට බ්‍රේක් කරගන්නවා. රතු ලයිට් එකේ ඉඳගෙන කහ ලයිට් එකට එනකොට අපි දන්නවා දැන් කොළ ලයිට් එක එන්නේ. එහෙනම් සූදානම් වෙනවා. රාත්‍රී කාලේ අපි ලයිට් ඔෆ් ඩිම් නම් අපි ලයිට් ඔන් කරගන්නවා. හරිද? ගියර් එක අපි හදාගන්න මාරු කරගන්නවා. සූදානම් වෙනවා. තේරෙනවද? ඒ වගේ ලේසි. එතකොට පොලිස් නිලධාරීන් අවශ්‍ය නැහැ. ඔටෝමැටිකලි නියම විදියට වාහන තදබදේ බැහැර කරමින් ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දුම්රිය මාර්ග හරස් වන ස්ථානවලදී ගුවන් පාලම් ඉදි කිරීම.
මොනවද ගුවන් පාලම් කියන්නේ ඉංග්‍රීසියෙන් ෆ්ලයි ඕවර්ස් මතක තියාගන්න. එයා බ්‍රිජ් එහෙම නෙවෙයි ෆ්ලයි ඕවර්ස්. දැන් දුම්රිය මාර්ග හරස් වන ස්ථානවලදී අනිවාර්යයෙන්ම විශාල තදබදයක් ඇති වෙනවා. මට මතකයි මම කලක් මීගමු නගරේ දේශන පවත්වන යද්දී මහරගම ඉඳන් පෑලියගොඩට කිලෝමීටර් ඕනනම් 12ක් තියෙයි. හරිද 12ක් නැත්නම් 15ක් තියෙයි මැක්සිමම්. ඔය ටික පාස් කරන්න පැය එකහමාර දෙකක් යනවා. පෑලියගොඩ සිට මීගමුට කිලෝමීටර් තව 30ක් විතර තියෙනවා. ඔය තිය සමහරට පැය භාගෙන් පැයෙන් යන්න පුළුවන්. ගමන එපා වෙන්නේද බලන්න. කිටි දුර යන්න විසා මොකද හේතුව? දෙමඩගොඩ තදබදේ. මොකද දෙමඩගොඩ දුම්රිය මාර්ගයි මහා මාර්ග එකිනෙකට කැපිලා යන තැනක්නේ. ඒ කියන්නේ ලංකාවේ දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය සේවයයි ඒ වගේම කොළඹ ඉඳන් අවිස්සාවෙල්ල දක්වා යන දුම්රිය මාර්ග දෙක හැර සෙසු සියලුම දුම්රිය දෙමඩගොඩ ටච් වෙනවා තමයි. පුත්තලම මාර්ගයේ කංකසන්තුරේ මාර්ගයේ බැටිකලෝසා ටින්කෝ ඒ වගේම බදුළු දුම්රිය. ඔය දුම්රිය සේවා හතරම අනිවාර්යයෙන් දෙමඩගොඩදී මහා මාර්ගයේ හරස් කරලා යන්නේ. මොකද වෙන්නේ? සෑම විනාඩියකටම වගේ කෝච්චියක් යනවා. අනික ඩබල් ලයින් උත් තියෙනවනේ. තේරෙනවද? ඉතින් කොයි වෙලෙත් වාහන පොලිම. ඒ ට්‍රැෆික් එක කොළඹ දක්වා බලපානවා. අවසානයේ මොකද උනේ? පළවෙනි ෆ්ලයි ඕවර් එක දැම්ම එතනනේ. පළවෙනි ගුවන් පාලම. ප්‍රශ්න විසඳුණා. දැන් අපි දෙමඩගොඩ පාස් කරනවා අපි දන්නේ නැහැ කෝච්චි යනවද දන්නෙත් නැහැ. කෝච්චි පාරක් මට නම් තිබ්බ තැනත් මතක නැහැ. දැන් තදබද ඇලුනා නේද? අන්න ඒ වගේ දුම්රිය මාර්ග හරස්වන ස්ථානවලදී අනිවාර්යයෙන්ම ෆ්ලයි ඕවර් පාවිච්චි කිරීමෙන් මහා මාර්ග ප්‍රවාහයට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට වාහන තදබදේ අධික ස්ථානවල උමං මාර්ග ඉදි කිරීම. වාහන තදබදේ වැඩි ස්ථාන උමං මාර්ග ඕනේ. මොකද මගීන් පාර හරහා ගමන් කරන්න කහිරි එන්දොත් අනිවාර්යයෙන්ම ප්‍රවාහන තදබදේ වැඩි වෙනවා. දැන් කළුතර බෝධිය කියන්නේ ලංකාවේ ලෝකෙම ප්‍රසිද්ධ ස්ථානයක්. කළුතර බෝධියක අනිවාර්යයෙන්ම වාහන නවත්තනවනේ. පින් කැටයට ආධාරයක් කරනවා. කිසියම් ප්‍රාර්ථනාවක් ආශිර්වාදයක් ලබා ගන්න යන්නේ බෝධින් වහන්සේගෙන්. එතකොට උතන මිනිස්සු ගමන් කරනකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් වාහන කිලෝමීටර් ගණන් දික් වෙනවා. ඒ නිසා තමයි කළුතර බෝධින් වහන්සේගේ පැත්තේ ඉඳලා කළුතර චෛත්‍ය පැත්තට ගමන් කරන යටින් තියෙන සබ්වේ එක. මිනිස්සුන්ට යටින් යන්න පුළුවන්. ප්‍රවාහනට බාධාවක් නැහැ. බොරැල්ල ජන්ක්ෂන් එකනේ ප්‍රසිද්ධ බොරැල්ල හන්දිය අධික වාහන තදබදයක් තියෙන තැන. ඒකේ බොරැල්ල හන්දිය සෑම මාර්ගයකටම ගමන් කරන යටින් තියෙන සබ්වේ එකක් හදලා කඩසාප්පු තියෙනවා. පිටරට ලෝගෙනේ. ඒකෙන් මහා මාර්ග ප්‍රවාහනට බාධාවක් නැහැ. ඒ වගේම මහනුවරත් වගේ සබ්බේ හදලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට බස් නැවතුම් ස්ථාන සංවර්ධනය කිරීම. අනිවාර්යෙන්ම බස් නැවතුම් ස්ථාන මීට වඩා දැන් සංවර්ධනය කරගෙන තිබ්බට වඩා ඔබ දැකලා තියෙන ගාලු බස් නැවතුම් ස්ථානේ හරිම දැන් විධිමත් සැලසුම් සාගතයි. කඩසාප්පු දාලා භෝජනාගාර දාලා මිනිස්සුන්ට විවේකාගාර දාලා ආසන පහසුකම් දීලා දිනු කරලා තියෙනවා. ඊළඟට දුම්රිය හා බස් නැවතුම් ස්ථාන ඒකාබද්ධ කිරීම. ඒක තවත් අවශ්‍ය දෙයක් නේ. දුම්රිය හා බස් නැවතුම් ස්ථාන ඒකාබද්ධ කිරීම. දැන් ගාල්ලේ කරේ ඒක තමයි. ගාල්ලේ බස් නැවතුම් ස්ථානයේ ඉඳගෙන කෙලින්ම දුම්රිය ස්ථාන ගමන් කරන්න පුළුවන්. පාරේ පාවිච්චි කරන්න ඕනේ වෙන මුඩින් දාලා තියෙන පාලම. දුම්රිය ස්ථානෙන් බැහැලා දැන් ගාල්ල නගරේ ඉඳන් තව කොහෙට හරි යන්න ඕන නම් අපිට අතුරු පාරවලට දුම්රිය නැහැනේ. එහෙනම් ගාල්ල ස්ටේෂන් එකකින් බැහැලා දුම්රිය ස්ථානෙන් බැහැලා අර උඩ පාලම තුලින් කෙලිම ස්ටෑන්ඩ් එකට එන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් එකට බැහැලා කොළඹ යන කෝච්චිය ගන්න බදුල්ල යන කෝච්චිය ගන්න කෙලින්ම යන්න පුළුවන්. අනේකාබද්ධ කරා. ඒතර ඒ සේවය හරි වීදිමත් කාර්යක්ෂමයි. තේරුණාද? ඒ වගේ අනිත් එක තමයි මගේ සුවපහසුව ඇති බස් රථ බහුලව සේවය දෙවීම. මගේ සුවපහසුව ඇති බස් රථ බහුලව සේවය දෙවීම. දැනට අවුරුදු 20කට උඩදී වෙනකම්ම තිබුණ බට්ටෝ කියලා එකක්. අපි ව්‍යවහාර කරේ බට්ටෝ. කුඩා වෑන් රථ. ඒවා සමහර හයි රූෆ් නැහැ. අපි වෑන් රථේ වාඩි වෙන්න ටිකක් ෂේප් හිටගෙන ගියොත් අපි මෙහෙම කොන්ද නවාගෙන යන්න ඕනේ. එහෙම කාලේ තුර මම ගියා. මොනතරම් අපහසුද ඒවා දැන් අයින් කළානේ. දැන් සාපේක්ෂව ඒ කියන්නේ හයි රූෆ් බස් තියෙනවා. හොඳ ආසන තියෙනවා. කුෂන් කරපු ආසන තියෙන නිසා දැන් මගේ සුවපහසුව වැඩි.
බස් රථ ඒ කියන්නේ වායු සමනය කළ වායු සමනය නොකළ දෙකම තියෙනවා. ඒකත් ප්‍රවාහනේ මහා මාර්ග ප්‍රවාහනේ සංවර්ධන පියවර. අනික ගුවන් මාර්ග ඉදිකිරීමට සැලසුම් කරගෙන යාම. ගුවන් මාර්ග කියන්නේ මේ ගුවන් යාන යන මාර්ග නෙවෙයි. උඩින් යන මාර්ග. දැන් ඇත්තටම කොළඹ හයි ලෙවල් මාර්ගයේ අධික වාහන තදබලයක් තියෙන නගරයක්. ඒ නිසා තමයි කොට්ටාවේ ඉඳන් බත්තරමුල්ල ප්‍රදේශයට මං හිතන්නේ ඔය බත්තරමුල්ල වගේ හෝ එක්ක පැලියුරු දෙකෙන් එකකට මට හරියට මතකයි කොට්ටාවේ ඉඳන් කොහොමද කොළඹට ඒ කියන්නේ අර කොන්ක්‍රීට් කණු හිටවල කණුඩ මාර්ගයක් ඉදි කරා. එහෙම කළා නම් සැලසුම් කළා. ඒක කළා නම් හයි ලෙවල් මාර්ගයේ තියෙන ওই උදේ හවස තියෙන ට්‍රැෆික් එක 100ට මං හිතන්නේ 50කින්ම අඩු වෙලා යනවා. ඇයි? කෙලින්ම එහෙනම් කොළඹ යන වාහන මේ මාර්ගයේ ධාවනය වෙන්න ඕනේ නැහැ. ගුවන් මාර්ගය පාවිච්චි කරනවා. ඒක හොඳ සැලසුමක්. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙනවා නිදුරේදීම ක්‍රියාත්මක වෙයි කියලා. ඒතර ඒක හොඳ ඒක සැලසුම් කරගෙන යාම කියලා අපිට උත්තරයක් ලියන්න අයිතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙනවා. දැන් විදුලි දුම්රිය හඳුන්වා දීමට සැලසුම් කිරීම කියන එකට තාම ලකුණු ලැබෙනවානේ. මේකත් ඒ වගේ තමයි. ඊළඟට බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදි කරගෙන යාම. බහුකාර්ය කියන්නේ මල්ටි ෆන්ක්ෂන්ස් ट्रांसपोर्टेशन स्टेशंस බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථාන. හොඳම උදාහරණය තමයි කොට්ටාවේ මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය. පිටරට වගේමයි එතකොට. ඒකේ බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. බස් ස්ටෑන්ඩ් එකෙන්ම උඩ පාලමක් හදලා ඒක යන්න පුළුවන් කෙලිම ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේ ස්ටෑන්ඩ් මාරු වෙනවා. ගාල්ලේ වගේමයි. ඊට අමතරව ඒකේ භෝජනාගාර තියෙනවා. විවේකාගාර තියෙනවා. ඒ වගේම මේ අධිවේගී මාර්ගයට යන්න ඕන නම් ඒ සදා බස් රථ තියෙනවා. අධිවේගී මාර්ගේ නැතු සාමාන්‍ය මාර්ගය යන ඒ සදා බස් රථ තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ වගේ බහුකාර්ය ඒක සේවන් කීපයක් කරනවා. ඒක අනිවාර්යයෙන්ම ප්‍රවාහනේ ඊටාම මහා මාර්ග ප්‍රවාහනේ නැත්නම් මාර්ග ප්‍රවාහනේ වැදගත් සම්දිස්ථානයක් වෙනවා. අනික දුම්රිය සමග ඒකාබද්ධ ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම. දුම්රිය සමග ඒකාබද්ධ සේවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඈත ගමනාන්තවල ඉඳන් කොළඹට දුම්රිය ගමන් කරනවානේ. තේරෙනවද? ඒ ගමන් කරනකොට අපි මොරටු විශේෂයෙන් බහිනවා. එහෙම නැත්නම් මරදානෙන් බහිනවා. එහෙම නැත්නම් කොටුවෙන් බහිනවා. ඒ බැස්සම අපිට එතෙන් සිට අපිට තව ළඟ ගමනාන්තවලට යන්න ඕනේ. ඒ යන්න බස් රථ සූදානම් වෙලා තියෙනවා. තේරෙනවද? දැන් මොරටුවෙන් බහිනකොටම මොරටු ස්ටේෂන් එක අසලම තියෙනවා විවිධ ප්‍රදේශවලට බස් රථ ස්ටාර්ට් කරලා. අපේ එහෙනම් ප්‍රධාන දුම්රිය අපි තුමු ගාලු කුමාරි කියලා නැත්නම් සමුද්‍රදේවි රුහුණු කුමාරි දුම්රිය සේවයේ දුම්රිය එනකොටම ඒ ස්ටේෂන් එකේ බැස්ස ගමන් බස් එක තිනු යන්නේ. ඒකාබද්ධ සේවා කියන්නේ ඒකයි. නැත්නම් මොරටු ස්ටේෂන් එකෙන් බැහැලා සෑහෙන දුරක් පයින් ඉන්න ඕනේ ස්ටෑන්ඩ් එක හොයාගෙන. දෙහිවල දුම්රිය ස්ථානේ ඉඳලා කෙලින්ම ගාලු පාරේ බස් රථ නවත්තන ස්ථානට සෑහෙන දුරක් එන්න ඕනේ. නමුත් ඒක ස්ටේෂන් එකෙම පටන් ගන්නවා. තේරෙයි? ඒකේ ප්‍රධාන දුම්රිය එන වෙලාවට බස් රථ තියෙනවා. එතකොට ප්‍රධාන දුම්රිය ස්ථාන ළඟා වෙන්න ආසන්න වන විට විවිධ ප්‍රදේශ වලින් බස් වලින් සෙනග අරන් එනවා. ඒතර එන සෙනගට දුම්රියට ගොඩ වෙන්න පුළුවන්. අනික දුම්රියෙන් එන අයට තමන්ගේ නිවෙස් කරා කාර්යාල කරා යන්න අර බස් එක පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකාබද්ධ ප්‍රවාහන සේවා. එතකොට තමන්ගේ ගමන් කාලය ඉතුරු වෙනවා. ගමන් ප්‍රමාදය අඩු වෙනවා. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ දියුණු මාර්ග ප්‍රවාහන ක්‍රමයක. ඊළඟට ප්‍රධාන නගරවල සිට ඈත ගමනාන්ත දක්වා බස් රථ සේවා ඇති කිරීම. දුරගමන් බස් රථ සේවා කියන එක ළමයි. දුරගමන් බස් රථ සේවා. දුරගමන් බස් රථ සේවා. දුරගමන් බස් රථ සේවා. මේක දැන් වෙනද අපිට ඈත නගරයකට අපි තුමු අනුරාධපුරේ යන බස් රථ කීපයක යනවා. බදුල්ලදී තියෙන. දැන් එහෙම නෙවෙයි. අපි දකින උදාහරණයක් වශයෙන් මහරගම ගත්තොත් මහරගම ඉඳන් ලංකාපුර බස් රථ වලින් ගමන් කරන්න පුළුවන්. මහරගමින් යාපනයේට, මහරගමින් බදුල්ලට, මහරගමින් පැල්මඩුල්ලට, මහරගමින් රත්නපුරයට, මහරගමින් මාතරට, මහරගමින් බෙලියත්තට, මහරගමින් පුත්තලමට නැති තැනක් නැහැ. පිළියන්දලින් ගත්තත් එහෙමයි. ගාල්ලෙන් ගත්තත් එහෙමයි. අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකෙනුත් තියෙනවා. මීගොම ස්ටෑන්ඩ් එකෙන් තියෙනවා. තේරෙනවද? වවුනියාව ස්ටෑන්ඩ් එකෙන් තියෙනවා. කඩවත ස්ටෑන්ඩ් එකෙන් තියෙනවා. අතිශය වැදගත් එකනේ. එනම් ප්‍රධාන නගරවල සිට ඈත ගමනාන්ත දක්වා කෙලිම ඍජු ගමන් සේවා පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වගේ මාර්ග ප්‍රවාහනයේ සංවර්ධනයටත් මෑත කාලයේ ප්‍රධාන පියවර කීපයක්ම අරගෙන තියෙනවා. පැහැදිලිනේ?
මාර්ග හා දුම්රිය ප්‍රවාහනට අදාළ ලිපි ලේඛන. තවත් වැදගත් කොටසක්. මාර්ග ප්‍රවාහනයේ දුම්රිය ප්‍රවාහනයට වැදගත් ලේඛන අපි එකට කරමු. මේවත් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම වාස්තවික ප්‍රශ්න පත්‍රය නම් ව්‍යාපරද්දනේ එක ප්‍රශ්න පත්‍රයේදී එක්කෝ බහුවර්ණ ප්‍රශ්න නැත්නම් හිස්තැන් පුරවන ප්‍රශ්න නැත්නම් කෙටි නිශ්චිත ප්‍රශ්න වල එනවා. ඊට අමතරව ව්‍යුහගත පේපර් එකෙත් වරින් වර එනවා. කොහොමත් අපි මේ ගැන නිවැරදි අවබෝධයක් තියාගෙන තමයි විභාගයට යන්නම වෙන්නේ. පළවෙනි එක ප්‍රවේශ පත්‍රය, පැසෙන්ජර් ටිකට් එක. ප්‍රවේශ පත්‍රය අපි දන්නේ ඒක. අපි බස් එකේ ගියත් ටිකට් නැතුව යන්න බෑනේ. යන අය ඉන්නවනේ. උත් අපිට එහෙම යන්න බෑනේ. දුම්රියෙන් ගියත් ටිකට් නැතුව යන්න බෑ. මොකද්ද මේ ප්‍රවේශ පත්‍රය කියන්නේ? නිශ්චිත ගමනාන්තයක් වෙත දුම්රියෙන් හෝ බස් රථ මගින් ගමන් කිරීමට යම් ගාස්තුවකට යටත්ව දෙනු ලබන මගී අවසර පතක්. මගීන්ට දෙන අවසර පතක්. මොනකටද? නිශ්චිත ගමනාන්තයක් වෙත ගමන් කරන්න. කොහෙන්ද? දුම්රියෙන් හෝ බස් එකෙන්. එච්චරයි. කටපාඩම් කරන්න එපා. ඒ වගේ තාර්කිකව ගන්න. හරිනේ. නිශ්චිත ගමනාන්තයක් වෙත දුම්රියෙන් හෝ බස් රථ මගින් ගමන් කිරීමට යම් ගාස්තුවකට යටත්ව දෙනු ලබන මගී අවසර පත තමයි ප්‍රවේශ පත්‍රය කියන්නේ. අපිට ප්‍රවේශ පත්‍රය වචනේ හුරුදු නෑනේ. ටිකට් එක කියලා අපි කියන්නේ ටිකට් එක. පැසෙන්ජර් ටිකට් එක. දෙවෙනි එක තමයි වාර ප්‍රවේශ පත්‍රය. සීසන් ටිකට් එක. වාර ප්‍රවේශ පත්‍රය. ඔබ උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් වශයෙන් පාසල් වලට බස් වලින් ගමන් කරන අය වශයෙන් සීසන් ටිකට් එක ගැන අවබෝධයක් තියෙනවා. නමුත් කියන්න කනගාටු දැන්ට අවුරුදු 6කට වගේ උඩදී කෙටි සටහන් වලට මේක ඇහුවා දෙවන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත පේපර් එකේ. සමහර ළමයි ලියලා නැහැ. පේපර් මාකින් කරන මගේ හිතවත් ඈත් මම කතා කරන හැම අවුරුද්දෙම ලියලා නැහැ. බලන්න කොච්චර අනුවේදනීය සිද්ධියක්ද කියලා ඒක. සමහරට ලියපු නැති ළමයිගේ පර්ස් එකේ නැත්නම් අපි තුමු මොනවද මේ තමන්ගේ ලිපිඩාවි අරගෙන එන ඇසුරුමේ ඇතුලේ සීසන් ටිකට් එකක් තියෙනවා. සීසන් ටිකට් එක දැක දැක ලිව්වේ නැහැ. තේරෙනවද? මොකද දැන් සීසන් කියන එක ඉංග්‍රීසියෙන් මතක තියාගෙන තියෙනවා. සිංහලෙන් වාර ප්‍රවේශ පත්‍රය කියලා අහලා නැහැ සමහරට. භාවිතයක් නැහැ. ඉතින් ලිව්වේ නැහැ. අපරාධයි. නිශ්චිත කාලයක් තුල නිශ්චිත ගමනාන්ත දෙකක් අතර. මෙන්න මේකේ එන්න ඕනේ මෙන්න මේ කාරණා ටික. නිශ්චිත කාලයක් තුල කියන එක එන්නම ඕනේ. නිශ්චිත කාලයක් තුල පළවෙනි එක. හරිද? නිශ්චිත ගමනාන්ත දෙකක් අතර ඊළඟට එන්න ඕනේ. ඒ දෙවෙනි කාර්යය. ඊට පස්සේ දුම්රිය හෝ බස් රථ මගින් ගමන් කිරීම සඳහා සහන ගාස්තු වැඩි කියන එකත් එන්නම ඕනේ. තුන්වෙනි එක. නිකුත් කරන ලබන මගී අවසරපත් විශේෂයත් මේක. මේකත් මගී අවසරපතක්මයි. මොනවාද මේක දෙන්නේ? නිශ්චිත කාලයක් තුළ බොහෝ වෙලාවට මාසයකට වරක් අපිට සීසන් එක ගන්න පුළුවන්. මාස 3කට සැරයක් ගන්නත් පුළුවන්. මාස 6කට ගන්න පුළුවන්. එකවර අවුරුද්දකට ගන්න පුළුවන්. 10%ක ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා එතකොට. ඒක අපි නිශ්චිත කාලයක් තුළ කිව්වේ. නිශ්චිත ගමනාන්ත දෙකක් අතර. දැන් අපි හිතමු ඔබ හෝමාගම සිට කොළඹට කෝච්චියෙන් හරි බස් එකෙන් හරි එන්නේ සීසන් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. සීසන් ටිකට් එකක් ගත්තම ඕකෙන් පුළුවන් ද කොළඹ ඉඳන් අනුරාධපුරේ යන්න? බෑ. බදුල්ල යන්න පුළුවන් බෑ. රටවට යන්න බෑ. ඒකයි කිව්වේ නිශ්චිත ගමනාන්ත දෙකක් අතර තමයි යන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න. දුම්රිය හෝ බස් රථ මගින් ගමන් කිරීම සඳහා සහන ගාස්තු. දැන් අපි හිතමු මාසෙට දවස් 20ක් ඔබ යනවා කියලා. මාසෙට දවස් 20ක් තනි තනිව දුම්රියෙන් හෝ බස් එකෙන් ගමන් කරාම යන ගාස්තු එකතු කරාම අපි තුමු රුපියල් 4000ක් කියලා 4000ක් වෙන්නේ නැහැ සීසන් එක. බොහොම අඩුයි. ඒකෙන් 150ක් වගේ වෙන්නේ. ඒ නිසා සහන ගාස්තුවක් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. සහන ගාස්තුව යටතේ නිකුත් කරන මගී අවසරපත තමයි වාර ප්‍රවේශ පත්‍රය කියලා කියන්නේ. හරිනේ සීසන් ටිකට් එක. තුන්වෙනි එක තමයි මාර්ග ධාවන අවසරපත් රූට් පර්මිට් එකක්. කියන්නේ මගී ප්‍රවාහනය සඳහා නිශ්චිත මාර්ගයක ධාවනය කිරීමට බස් රථ සඳහා මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරී මගින් ලබා දෙන අවසර පත්‍රයක්. දැන් හැම පළාත් සභාවකම තියෙනවා වෙනම කාර්යාලයක්. ඒක නම් කරන්නේ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරී කියලා. සෑම පළාත් සභාවකම තියෙනවා. පළාත් සභාවෙම වෙනම පරිපාලන කටයුතු කරන අංශයක්. හරිද? මේකෙන් තමයි මේ රූට් පර්මිට් ඉෂුව කරන්නේ. එතකොට දැන් ඔබ බස් රථයක් මිලදී ගන්නව සල්ලි තියෙන නිසා. පුළුවන් ගන්න. හැබැයි යම්කිසි ගමනාන්තයක් අතර මුදල් අය කළ මගින් ප්‍රහාණය කරන තහනම්. එහෙම බෑ. එහෙම කරොත් අනිවාර්යයෙන් මේ
මාර්ගය ධාවනය කරන සෙසු බස් රථ හිමියා නිකන් ඉන්නේ ඔබත් එක්ක රණ්ඩුවට එයි. තේරෙනවද? රණ්ඩු සොර වලට පැටලෙන්න පුළුවන්. බෑ කරන්න. අනික පොලිසියෙන් පවා අවසර දෙන්නේ නැහැ එහෙම මාර්ග වෙනස් කරලා ධාවනය කරන්න. ඒ නිසා නිශ්චිත නගරයක සිට තවත් නගරයක් දක්වා නැත්නම් නිශ්චිත ගමනාන් දෙකක් අතර බස් රථ මගීන් ප්‍රවාහනය කිරීමට විශේෂ අවසරපතක් ලබා ගන්න ඕනේ. කොහෙන්ද ගන්නේ? මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය. ඒක තමයි රූට් පර්මිට් කියන්නේ. ඒක ලේසියෙන් ගන්න බෑනේ. දැන් මම බස් එකකට රූට් පර්මිට් එකක් අරන් තිනකොට මට ඒ බස් එක විකුණ ගන්න ලේසි. ඇයි? මම පර්මිට් එකක් පවරනවා. නැත්තම් කෙනෙක් බස් එකක් ගත්තා රූට් පර්මිට් එක නෑනේ. තේරෙනවද? ඒ නිසා දැන් රූට් පර්මිට් එකක් නැතුව මම බස් එකක් විකුණද්දි මිල අපි තුමු ලක්ෂ 100යි කියලා. නමුත් රූට් පර්මිට් එකත් එකමඩ පුළුවන් ලක්ෂ 300 විකුණන්න. හැමෝටම මොකද මේ රූට් පර්මිට් හැමෝටම දෙන්නේ නැහැ. ගන්න බෑ. ඒ කියන්නේ බස් රථවල ඒ කියන්නේ කිසියම් මාර්ගයක තියෙනවනේ ධාරිතාවයක්. වරකට ධාවනය කළ හැකි බස් රථ ප්‍රමාණයක්. ඉන් ඔබට ගියාම ගන්න බෑ රූට් පර්මිට් එක. අනිත් එක තමයි දුම්රිය වාරණාව නැත්තම් මාර්ග බිල කියලාත් කියනවා. දුම්රිය වාරණාව රේල්වේ වොරන්ට් කියලාත් කියනවා. අනික වේ බිල් කියලා කියනවා. එකම සිංහලෙන් කියනවා මාර්ග බිල වේ බිල. මේ කියන්නේ දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල හිමිකම සනාථ කරමින් භාණ්ඩ බාර ගන්නා දුම්රිය ස්ථානාධිපති විසින් නිකුත් කරන සහතිකය. තේරෙනවනේ? දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල හිමිකම සනාථ කරමින් නිකුත් කරන භාණ්ඩ හිමිකම් ලියවිල්ලක් තමයි දුම්රිය වර්ණාව කියන්නේ. අපි හිතමු බණ්ඩාරවල ඔබේ මිත්‍රයෙක් ඉන්නවා. ඔබේ විවාහ මංගල්‍ය ලබන මාස පැවැත්වෙනවා. ඒ මිත්‍රයා එක්ක සාකච්ඡා කළා එයා පොරොන්දු වෙනවා මල් එවන්නම් කියලා. බණ්ඩාරවල. ඒතර මේ මල් අර සුරක්ෂිතව කූඩෝල ඇසුරුම් කළා. එයා බණ්ඩාරවල දුම්රිය ස්ථානාධිපතිට වාර දෙනවා මල් එවන්න කියලා. තේරුණානේ? එතකොට ඒ බණ්ඩාරවල දුම්රිය ස්ථානාධිපතිවරයා තමයි මේ දුම්රිය වාරණාව පිළිවෙල කරන්නේ. වෙනම තියෙනවා ආකෘති පට්ටයක් විදිහට ඒක printed papers තියෙනවා. ඒක ලබන්නගේ නම වශයෙන් ඕගොල්ලන්ගේ නම දානවා, ලිපිණේ දානවා. භාණ්ඩ බාර දෙන්නගේ නම ලිපිණේ යාගේ දානවා. මල් වර්ග කූඩ ප්‍රමාණය 5ක් නම් 5ක් කියලා දානවා. දාලා ඉෂුව කරනවා. අරය තමයි ගෙවන්නේ ගොඩක් වෙලාවට. අපි ගෙවන්නේ නෑ. අපිට ගෙවන්න ලබා ගන්න පුළුවන්. බොහෝලට අරය ගෙවනවා. එතකොට ඒ දුම්රිය වාරණාවේ කොපි එක අරය අපිට ලැබෙන සලස්සනවා. දැන් නම් බොහොම ලේසි කුරියර් සර්විස් එක තියෙනවා. බාර දුන්නම උදේ දුන්නම හවස ලැබෙනවා. ඒතර මල් එන්න දිනක් හෝ එකමාරක් යනවනේ. අපි මල් බාර ගන්න අපි හිතමු කොහෙන්ද? පානදුරේ දුම්රිය ස්ථානයෙන් කියනකො. පානදුරේ දුම්රිය ස්ථානට ගිහිල්ලා අපි අර දුම්රිය වාරණා ඉදිරිපත් කරලා ඩෙන්ටිටි කාඩ් එකෙන් අනන්‍යතාවය තහවුරු කරලා අපිට පුළුවන් මල් ටික නිදහස් කරගන්න. අන්න ඒ වගේ දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල හිමිකම සනාථ කරමින් භාණ්ඩ බාර ගන්නා දුම්රිය ස්ථානාධිපති විසින් නිකුත් කරන සහතිකය තමයි දුම්රිය වාරණාව නැත්තම් වේ බිල කියන්නේ. ඊළඟට බාර දීමේ තුණ්ඩුව ඩිලිවරි නෝට්. මතක තියාගන්න බාර දීමේ ඇනෝම නෙවෙයි. දැන් මම පේපර් මාකින් දැක්ක අත්දැකීම තමයි මේ දෙක පටල ගන්නවා. බාර දීමේ ඇනෝම ඇහුවම බාර දීමේ තුණ්ඩුව ලියනවා. බාර දීමේ තුණ්ඩුව ඇහුවොත් ඇනෝම ලියනවා. දෙකක්. ඩිලිවරි ඕඩර් කියන්නේ බාර දීමේ ඇනෝම කියන්නේ සාගර ප්‍රවාහනය. නැත්තම් නෞකා ප්‍රවාහනට දාලා සංකල්පයක්. බාර දීමේ තුණ්ඩුව කියන්නේ මහා මාර්ග ප්‍රවාහනට නැත්තම් මාර්ග ප්‍රවාහනට දාලා සංකල්පයක්. දුම්රියටත් නෙවෙයි. තේරෙනවනේ? ඒ කියන්නේ මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යයන් මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී ඒවායේ හිමිකම තහවුරු කරමින් භාණ්ඩ සපයන්නා විසින් ඒවා භාණ්ඩ ලබා ගන්නන් වෙත නිකුත් කරන භාණ්ඩ හිමිකම සහතිකය. තේරුණානේ? මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යයන් මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී ඒවායේ හිමිකම තහවුරු කරමින් භාණ්ඩ සපයන්නා විසින් ඒවා ලබන්නන් වෙත ඒ භාණ්ඩ ලබන්නන් වෙත නිකුත් කරන භාණ්ඩ හිමිකම් සහතිකය. ඕක හරියට දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල හිමිකම තහවුරු කරන ලේඛනය මොකද්ද? දුම්රිය වාරණාව. නැත්තම් වේ බිල. එහෙමනම් ඒ වගේ මහා මාර්ගයෙන් ලොරි, වෑන් රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් ඒ වගේ මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යයකින් ප්‍රවාහනය කරන භාණ්ඩවල හිමිකම තහවුරු කරන ලේඛනය මොකද්ද? බාර දීමේ තුණ්ඩුව. තේරුණාද? එතකොට මේ බාර දීමේ තුණ්ඩුවෙන් තමයි
මහා මාර්ග ප්‍රවාහන මාධ්‍යකින් ප්‍රවාහනය කරන භාණ්ඩ කාටද අයිති කියලා අයිතිය තහවුරු කරන්නේ. දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ වල අයිතිය කාටද තියෙන්නේ කියලා හිමිකම තහවුරු කරන්නේ දුම්රිය වාරණාවේ. ඒ වගේ මහා මාර්ග ප්‍රවාහනයේදී ප්‍රවාහනය කරන භාණ්ඩ වල හිමිකම තහවුරු කළ හැකි ඔප්පු කළ හැකි ලියවිලි තමයි මේ තියෙන හොඳ උදාහරණයක්. මේ තියෙන උදාහරණයක් උපාලි කන්සියුමර් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ් කියන සමාගමේ උපාලි ගෲප් එකේ සමාගමක් ඩිලිවරි නෝට් එකක්. මේක තමයි ලම ඕනම ව්‍යාපාරයක පොදු බාර දීමේ තුණ්ඩුවේ ආකෘතිය. පුංචි වෙනස්කම් තියෙයි. ඉතින් සමහරට මෙන්න මේ සිම්බල් එක නැති වෙනවා. හරිද? මේ වගේ නම දාන්න එකක් නෑ බෝල් කරලා. සමහර සාමාන්‍ය විදිහට නම දායි. ලිපිනේ නම ලිපිනේ මෙතනට දායි. ඒ වගේ පොඩි වෙනස්කම්. මේක තමයි රාමුව. දැන් මේකේ තියෙන මුලින්ම තියෙනවා delivered to පුරවන තියෙන දේවල් delivered to කොහෙන්ද මේක බහන්න යවන්නේ අපි තුමු ගාල්ලේ කියලා ගාල්ල අපි නම දානවා මෙතන නමක් දාන්න පුළුවන් හරිද අපි තුමු මොනවද ABC company limited කියලා අපිට දාන්න පුළුවන් තේරෙනවද දැම්ම ඊට පස්සේ ඇඩ්‍රස් එකක් දානවා සාමාන්‍ය ඇඩ්‍රස් එකක් දාන්න ඕනේ අපි තුමු නම්බර් 2/3 වක්වැල රෝඩ් ගෝලේ වගේ ඇඩ්‍රස් එකක් දාන්න පුළුවන් ඊට පස්සේ ඩෙලිවරි බයි කොහෙන්ද ඩිලිවර් කරන්නේ මෙහෙන් මේ මෙතන ඉන්නේ එහෙනම් අපි දාන උපාලි කන්සියුමර් ප්‍රොඩක්ට් ලිමිටඩ් හරිද vehicle number මේ බහණ්ඩ යවන ලොරිය හරි ට්‍රක් රථය හරි නම්බර එක දානවා අද දිනේ දානවා හරිද ටයිම් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි මොකද සිකියුරිටි එකට ආරක්ෂණ සේවා කටයුතු වලට වෙලාව දාන එක අත්‍යවශ්‍යමයි ඒතර මෙතන දාන බහණ්ඩ නිකුත් කරන වෙලාව හරිනේ ඒ ටික මූලික ටික ඊට පස්සේ බහණ්ඩ විස්තර දානවා item number කියන්නේ බහණ්ඩ එක බහණ්ඩ වර්ග වල අංකය 1 පළවෙනි item එක description දානවා බහණ්ඩ අපි හිතමු soap කියලා අපි හිතමු ඇඟ දල්වන සබන්න අපි කියන්නේ මොකද්ද washing soap නෙවෙයි toilet soap දානවා units අපි හිතමු ඒකක 1000යි තේරෙනවද sorry units කියන්නේ දැන් සබන් අපි හිතමු pack නේ තියෙන්නේ අපි හිතමු සබන් 48 පැක් එකක්. එහෙනම් ඒ වගේ පැක් 10යි. එහෙනම් කීයද? ක්වොන්ටිටි 480යි. පැක් 10 480යි. ඒ වගේ එක අයිටම දානවා. තේරුණාද? ඊට පස්සේ මේ තියෙන අර කොටස. ඒ විස්තර දැම්මන් පස්සේ මෙන්න මෙතන දානවා prepared by. මේක සාමාන්‍ය පිළිල කරන ලිපිකරුවෙක්. එයාගේ නම දැම්මා. released by. එතකොට මේ බහණ්ඩ රිලීස් කරන්නේ ගබඩා වෙන්නේ. බහණ්ඩ තියෙන ගබඩා වෙන්නේ. ලිපිකරුවෙක් මේක ගබඩා ලිපිකරුවොත් මේක ලියන්නේ. ඒ නිසා එයාගේ නම එයාත් අස්සම් කළා. රිලීස් කරන්න ගොඩක්කට ගබඩා පාලකවරයයි ස්ටෝස් මැනේජර් එයාගේ අසන දැම්මා ගබඩා පාලකවරයට අත්නෝමතිකව බහන් නිදහස් කරන්න බෑ ඒ අදාළ අංශ බාර ප්‍රධානිය කළමනාකරුවා කම්මලක් නම් කම්මල් කළමනාකරු ෆැක්ටරි මැනේජර් හරිද ඒ වගේම අපි හිතමු අලෙවිකරණ අංශය නම් මාකටිං මැනේජර් අස්සම් කරනවා එයා තමයි ඔතොරයිස් බයි කියන්නේ එයා තමයි එයාගේ අධිකාරීත්වය ලැබෙන්නේ එහෙනම් prepared by ලිපිකරු released by ගබඩා කළමනාකරු ඔතොරයිස් බයි කියන්නේ අදාළ අංශේ ප්‍රධාන කළමනාකර අස්සම් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන රිසිප්ට් කියලා එකක් ලබා ගැනීම. I received හරිද මෙතන I received the above I received the above goods in good condition and this will be delivered to. ඒ කියන්නේ මොකද්ද? මේ I received ඒ කියන්නේ අපි ඉහළින් සඳහන් කර උඩින් සඳහන් කර බහඬ I received the above goods in good condition. හොඳ තත්ත්වයෙන් in good condition. හොඳ තත්ත්වයෙන් බාරගත්ත කියලා සහතිකයක් වෙනවා. And this will be delivered to. ඒත සඳහන් කරන බහඬ හොඳ තත්ත්වයෙන් බාරගත් බවත් මෙම බහඬ කොහෙද? අන්න this will be delivered to කියලා දාන ඇඩ්‍රස් එක. ගාල්ලේ ඇඩ්‍රස් එකක්. අපි හිතමු X and Y company limited number 10 වක්වැල road නැත්නම් කරාපිටිය road ගෝල්. ඒ වගේ ඇඩ්‍රස් අන්නේ ලිපිනේ තියෙන ස්ථානයට ගෙන යාමට බාරගත්ත කියලා දානවා on or before කියන්නේ මොකද්ද අපි දිනයක් දානවා අපි හිතමු මාර්තු 15 ලෝක පාරිභෝගික දිනේ වැදගත් දවස මතක් වුණේනේ මාර්තු 15 ලෝක පාරිභෝගික දිනේ එහෙනම් on or before 15th March 2022 එහෙනම් 2022 මාර්තු 15 හෝ එදිනට පෙර පහුවෙන්න බෑ ගෙන ගොස් බාර දීමට බාරගත්ත කියලා මොකද කරන්නේ දිනේ දාලා රිසිපියන් බාරගත්ත කෙනා අස්සම් කරනවා කවුද බාරගත්තේ වාහනේ රීදුරා ලොරි එක නම් ලොරි රථ රීදුරා අස්සම් කරනවා දැන් එයත් අහුවෙලා ඉවරයි
එයාට අතරමඟදී මේ භාණ්ඩ මාරු කරන්න බෑ. වංච කරන්න බෑ, හොරකම් කරන්න බෑ. භාණ්ඩ බාර අරන් තියෙන මේ සෙට් එක එහෙම බාර දෙන්න ඕන. හරිද? for security use කියලා තියෙන කතන්දරයක්. මොකද මේ කියලා පිටපත් සාමාන්‍යයෙන් තියෙන 3ක්. මේ ඔරිජිනල් එකට අමතරව කොපි දෙකම 4යි, පිටපත් 3යි ඔරිජිනල් එකයි. මේ ඔරිජිනල් එකයි තවත් කොපි එකයි දෙකක් අරන් යනවා ගාල්ලේ භාණ්ඩ බාර දෙන්න අයට දෙන්න. තව එකක් තුනක් හම්බ වෙන ඩ්‍රයිවර්ට කොපි දෙකයි ඔරිජිනල් එකයි 3යි. හතරවෙනි කොපිය තමයි භාණ්ඩ යවන ගබඩා පාලක කාර්යාලය ඉතුරු වෙන්නේ. යවන්න ළඟ ඉතුරුනේ ඒක. එතකොට ඉතුරු තුනම දෙනවා ඩ්‍රයිවර්ට. ඩ්‍රයිවර්ගෙන් ගන්නවා කොපියක් ආරක්ෂක අංශයෙන්. දැන් අදාළ ආයතන පරිස්සයෙන් බිස්නස් ප්‍රමිස් එකෙන් භාණ්ඩ පිට කරන්න, ලොරිය පිට කරන්න සිකියුරිටි අවසර අවශ්‍යයිනේ. සිකියුරිටි බලනවා චෙක් කරලා රයිට් මේ තියෙන අයිටම තියෙනවා. රයිට් ඕකේ තියෙනවා නම් තමයි යන්නේ. ඊට පස්සේ එයා මෙතන සඳහනක් කරනවා. අස්වල් දැන් මේක පිළිල කර වෙලාව තියෙනවනේ උඩ. ඒ වෙලාවට නෙවෙයි පිට වෙන්නේ. පටවල පිට වෙන්නේ. එහෙනම් මෙන්න මේ දිනේ දාලා මේ වෙලාවට මෙන්න මේ සඳහන් කර භාණ්ඩ පමණක් මේ ලොරියෙන් එළියට ගියා කියලා අදහස ලියනවා. ලියලා අස්සම් කරනවා. එතකොට දැන් මේ සිකියුරිටි එකෙන් ඒ සටහන ලැබුවට පස්සේ තව කොටසක් තියෙනවනේ. ඒ කොටසේ තියෙනවා received above goods in good condition under reference number. reference number කියන්නේ මේ delivery note එකේ අංකෙ මේ තියෙන්නේ. මෙන්න මේ අංකේ දානවා. ඒ කියන්නේ දාලා ඔෆ් කියලා දානවා. එහෙන් ආපු ලිපිනේ ඩේට් එක දැම්මා ස්ටෝක් කීප කියලා අස්සම් කරනවා. මේ මොකද්ද? මේ කියන්නේ අර මේක GRN එක හා සමානයි. good issue note එක හා සමානයි. භාණ්ඩ බාරගත්ත බවට. ඒ කියන්නේ දැන් මේ රියදුරා මේ භාණ්ඩ තෝගේ ගිහිල්ලා බාර දෙනවනේ ගාල්ලේ නිශ්චිත ව්‍යාපාරයට. දුන්නම ඒ ව්‍යාපාරේ ස්ටෝක් කීප. සමහරට ස්ටෝක් කීප සමහර ඒවා වෙනත් නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපි හිතමු බලයත් නිලධාරි ඔතොරයිස්ඩ් ඔෆිසර්. එහෙම දාන්න පුළුවන් බලයත් නිලධාරියෙක්. එතකොට ස්ටෝක් කීපම වෙන්න ඕනේ නැහැ. ඇසිස්ටන්ට් ස්ටෝක් කීප එක්ක අදාළ ෆැක්ටරි නම් ෆැක්ටරි මැනේජර්, ෆැක්ටරි ඇසිස්ටන්ට් මැනේජර්ට අස්සම් කරන්න පුළුවන් ඔතොරයිස්ඩ් ඔෆිසර් කොහොම එහෙම ඒවත් තියෙනවා. හරිනේ. එතකොට ඒ ගාල්ලට මම දැන් ගත්ත උදාහරණේ ගාල්ලනේ. ගාල්ලේ භාණ්ඩ බාර දුන්නම ස්ටෝක් මේකේ දැන් ස්ටෝක් කීප නිසා ස්ටෝක් කීප අස්සම් කරනවා. කොහොමද අස්සම් කරන්නේ? received above goods මේ සදාහන් කරපු goods in good condition. ඒ කියන්නේ ඊට සදාහන් භාණ්ඩ හොඳ තත්ත්වයෙන් බාරගත්තා නැත්නම් ලැබුණා කියලා සහතික කරලා එයා දිනේ දාලා අස්සම් කරනවා. මං කොහොමද දැන් ඩ්‍රයිවර් කොපි දෙකක් අරන් යනවනේ. එහෙනම් දෙකෙන් එකක් ගාල්ලේ භාණ්ඩ ලබන පක්ෂයට දෙනවා. අනිත් එක මේ වගේ අස්සම් කරලා ආපහු ඩ්‍රයිවර් ගේනවා. ඩ්‍රයිවර් ගෙනල්ලා දෙන්න ඕනේ මෙන්න මම භාණ්ඩ නියමිත ස්ථානට බාර දුන්නා කියලා ඔප්පු කරන්න. මොකද විගණන කටයුතු මේවා අතිශය සූක්ෂම ආකාරයෙන් බලනවා මේ ක්‍රියාවලිය මෙහෙම වෙලා තියෙනවද කියලා. ඒතකොට කිසිදු වංචාවක් ඩ්‍රයිවර්ට කරන්න බෑ. ඔක තමයි බාර දීමේ තුණ්ඩුවේ සම්පූර්ණ විස්තරය. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට බාර ගැනීමේ තුණ්ඩුව. GRN එක. සාමාන්‍යයෙන් බාර ගැනීම තුණ්ඩුව කියලා සමහරට කාර්යාලවල වැඩ කරන අය දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ GRN කොහොම තමයි දන්නේ. GRN කියන්නේ මොකක්ද? good receive note කියන එක. good receive note බාර ගැනීම තුණ්ඩුව. ලද භාණ්ඩවල විස්තර ඇතුළත් කර ඒවා ලද බව සහතික කරමින් භාණ්ඩ සැපයුම් කරුවන් වෙත නිකුත් කරන ලියවිල්ල. දැන් භාණ්ඩ අපි යවනවානේ ගැනුම් කරු වෙත. ගැනුම් කරුගේ පාර්ශවයෙන් එක්ක ගබඩා පාලක නැත්නම් ඔතොරයිස්ඩ් ඔෆිසර් බලයේ නිලධාරියෙක් ඒ භාණ්ඩ හොඳ තත්ත්වයෙන් බාරගත්ත බවට විස්තර දාලා සහතික කරලා යවන්න ඕන ලේඛනයක් භාණ්ඩ සැපයුම් කරුට. ඒක තමයි GRN කියන්නේ. දැන් ඉස්සෙල්ල උදාහරණේ මේක GRN එකක් හා සමානයි. තේරෙනවද? ඒ ඩිලිවරි නෝට් එක මේ යට කොටස GRN කියන්නේ GRN එකක් වෙනම අර භාණ්ඩ ගැනුම් කරුට හදන්න ඕනේ නැහැ. වෙනම හදන අවස්ථා තියෙනවා. මේ කාම්පස් ලේසි මේක මස්සන් කරලා එවුවා. මෙහෙම කොටසක් නැතුව තියෙනවත් තියෙනවා. ඩිලිවරි නෝට් එකේ මේ යට කොටස නැත්තම් GRN එකක් නැහැ. එහෙනම් GRN එක අනිවාර්යයෙන්ම ගැනුම් කරු වෙනම printed තියෙනවා. ඒකේ වන්න ඕන. පැහැදිලිනේ? එතකොට ලද භාණ්ඩ වල විස්තර ඇතුළත් කර ඒවා ලද බව සහතික කරමින් භාණ්ඩ සැපයුම් කරවන් වෙත නිකුත් කරන ලියවිල්ල තමයි මම අදහස් කරන්නේ. අනිත් එක තමයි යෝග්‍යතා සහතිකය. ෆිට්නස් සර්ටිෆිකේට්. යෝග්‍යතා සහතිකය නැත්නම් ෆිට්නස් සර්ටිෆිකේට්. මේ කියන්නේ මොකද්ද? වෙළඳ වාහන. වැදගත් මේක වෙළඳ වාහන. වෙළඳ වාහන નિયમિત කාර්මික පරීක්ෂාවට ලක් කරමින් නිශ්චිත ඉදිරි කාලයක් සඳහා ඒවායේ ධාවන යෝග්‍යතාවය තහවුරු කරමින් පිළිගත් බලාධිකාරියක් විසින් නිකුත් කරන සහතිකයයි. හොඳට අහගන්න. දැන් ලංකාවේ මෝටර රථ අලුතෙන් ගත්තම ලියාපදිංචි කරන්න එපා. කිසියම් බලාධිකාරියක් තුළ මොකද බලාධිකාරය? මෝටර රථ ප්‍රවාහන
දෙපාර්තමේන්තුව. Department of Motor Traffic. Department of Motor Traffic. අපි කලින් විස්තර කරෝක RMV කියලා. තාමත් භාවිතාවේ ඉන්නේ RMV කියලා. නමුත් දැන් නම වෙනස්නේ. RMV කියන්නේ Road Motor Vehicles Department. නමුත් දැන් ඒක වැරදි. දැන් Department of Motor Traffic. අන්නේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලියාපදිංචි කරනවානේ. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි private use නැත්නම් private purpose use. private use ඒ කියන්නේ පෞද්ගලික භාවිතය සඳහා. ඔයාලා අපි ගෙදරට ගන්න කාර් එක වෑන් එක ලියාපදිංචි කරන්නේ private use විදියට. අනික dual purpose නැත්නම් dual use. ද්විත්වකාර. ඒ කියන්නේ තමන්ගේ ගමන් යන්නත් පුළුවන්, භාණ්ඩව මගින් ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම ලියාපදිංචි කරනවා. ඒකෙන් ඒ dual purpose register කරොත් තමයි වෙළඳ වාහන වෙන්නේ. එවෙන් තමයි භාණ්ඩව මගින් ගාස්තු අය කරලා ගෙනියන්න පුළුවන් වෙන්නේ. දැන් මට කාර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ දරුවෝනේ. මම ඒ කාර් එක ලියාපදිංචි කරන්නේ private purpose කියලායි. ඒතර ඒ කාර් එකෙන් මට පුළුවන්ද මහමගේ ඉන්න මගීන් අරගෙන ගමනාන්තර අරන් යනවා ගාස්තු අය කරලා බෑ තහනම්. ඒව තහනම්. මගේ මොකද කුලී රථයක් නෙවෙයිනේ. එහෙනම් කුලී රථයක් වෙන්න ඕන. කුලී රථයක් වුණොත් ඒකයි තියෙන්නේ වෙළඳ වාහන වලට. එහෙනම් භාණ්ඩව මගින් ගාස්තු අය කරලා ගමනාන්තයට ගෙන යන්න පුළුවන් වෙන විදියට ලියාපදිංචි කිරීම තමයි ද්විත්ව කාර්ය ලියාපදිංචි කියන්නේ. dual purpose registration කියන්නේ. ඒව තමයි වෙළඳ වාහන කියන්නේ. ඒතර ඒවා අනිවාර්යයෙන්ම මේ වෙළඳ වාහනයක් නම් හරිද? ඒ කියන්නේ දහවන යෝග්‍යතාවයේ අනිවාර්යයෙන්ම පවත්වාගෙන යනවා අඛණ්ඩව. දහවන යෝග්‍යතාවය තියෙන්න ඕනේ. දැන් මගේ පෞද්ගලික පාවිච්චියට ගත්ත කාර් එක අබලන් වුණාට ප්‍රශ්නයක් නැහැ අනිත් ඇයට. අපි හිතමු මම ඒ කාර් එකෙන් යනවා තිරිකුණාමලේ යන්න. හබරන ප්‍රදේශේ පාස් කරන්න රාත්‍රිය යන්නේ අනික. හබරන ප්‍රදේශයේදී අර පාළු හොරියක් තියෙන මතකයිනේ. දෙපැත්තේ වනාන්තරේ හබරන ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් ඇතිලා වාහනේ නතර වෙනවා. එහෙම නැත්නම් බෝල් ජොයින්ට් එකක් ගලවලා ගිහලා වාහනේ පාරෙන් විතර පයින්නවා. දැන් ලොකු අනතුරක්. මට හානියක් නැහැ. මොකද වෙන්නේ? කැලේ ඉන්නව කවුද? එලිෆන්ට්ලා ඉන්නවා. අලියලා ඉන්නවනේ. අලියලා ඇවිල්ලා මාව එක්ක යනවා. ඒකට වෙන්නේ මට ආයෙ ගෙදර එන්න හම්බෙන්නේ නැහැ. එක්ක අලිය මට ගහනවා. මට අනතුරක් වෙනවා. ඉතින් මම විඳින්න ඕනේ මගේන වරද. මම පරීක්ෂා කළේ නෑනේ. නමුත් මම මගීන් ප්‍රවාහනය කරන්න වෑන් රථයක් නැත්නම් කුලී වෑන් රථයක් විදියට එක්ක බස් රථයක් දාලා තියෙනවා. ඒකෙන් මගීන් ප්‍රවාහනය කරෙද්දි ඔය දේ මුණු තවරනේද මොකද වෙන්නේ? ඒකට මම වග කියන්න ඕනේ. මට වග කියන්න වෙනවා. මට වන්දි ගෙවන්න වෙනවා. මොකද මගේ වරද. මොකද මගීන් ප්‍රවාහනය කරන්න වාහනයක් නම් මගීන්ට අනතුරුදායක තත්ත්වයක් උදා වෙන මට්ටමේ කාර්මික දෝෂ තියාගන්න බෑ. තේරෙනවද? ඒ නිසා තමයි නම් අවුරුද්දකට වරක් වෙළඳ වාහන අපේ එකටත් කැමති නම් මේ සාතිකය ගන්න පුළුවන්. නමුත් අනිවාර්ය නෑ. මොකද විඳින්න ඕන අපිනේ. භාණ්ඩව මගින් ප්‍රවාහනය කරන වාහනයක් නම් අනිවාර්යයෙන්ම පිළිගත් බලාධිකාරයකට වාර්ෂිකව දීලා කාර්මික පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ. ලංකා ප්‍රසිද්ධම එහෙම කාර්මික පරීක්ෂාවක් දැන් තියෙනවානේ. CTB නැත්නම් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් බස් හැම එකෙම නෙමෙයි ඇතැම් බස් ඩිපෝ වල මේ කාර්මික පරීක්ෂාවට අනුමැතිය දීලා තියෙනවා. හරිද? ඊළඟට පෞද්ගලික ආයතන කීපයක්ම තියෙනවා. නිකම් මතක තියාගන්න ලංකාවේ පිළිගත්ම එකක් තමයි ඩිසිල්වැන් කම්පැනි. හැව්ලොක් ටවුන් එකේ තියෙන ඩිසිල්වැන් කම්පැනි. ඒකේ අනිවාර්යයෙන්ම හරි ජනප්‍රියයි කාර්මික පරීක්ෂාව නිවැරදිව 100%ක්ම කරනවා කියලා. ඒ කාර්මික පරීක්ෂාව කරගෙන ලබන වසර තුල කාර්මික දෝෂ වලින් තොරව දහවන මට්ටමේ තිබෙන බවට සහතිකයක් දෙනවා. ඒක තමයි යෝග්‍යතා සහතික කියන්නේ. දැන් ඇත්තටම මාර්ගවලදී වාහන පරීක්ෂාවට ලක් කරනවා රථවාහන පොලිසිය. රථවාහන පොලිසිය ඉල්ලන එකක් තමයි ෆිට්නස් රිපෝට් එක. වෙළඳ වාහනයක් නම් මේක තියෙන්න ඕනේ. මේක නැත්තම් උසාවි දාන්න පුළුවන්. උසාවියෙන් අනිවාර්යයෙන්ම දඩුවම් ලබා එක්ක දඩයක් නියම කරනවා නැත්නම් වාහනේ රාසන්ත කරන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම යෝග්‍යතා සහතිකය තියෙන්න ඕනේ. එහෙනම් විධිමත් කාර්මික පරීක්ෂාවට ලක් කරලා වසරක් වැනි කාලයක් තුල වාහනේ ධාවනය කරන්න යෝග්‍ය මට්ටමේ පවතින බවට පිළිගත් බලාධිකාරියන් නිකුත් කරන සහතිකය තමයි යෝග්‍යතා සහතික කියන්නේ. ඊළඟට වායු විමෝචන සහතිකය. වායු විමෝචන සහතිකය. එයා එමිෂන් සර්ටිෆිකේට්. එයා එමිෂන් සර්ටිෆිකේට්. මේක සාමාන්‍යයෙන් විවහාර කරනවා දුම් සහතිකය කියලා. අනේ කැතයක පුරුදු වෙන්න එපා. දුම් සහතිකය. දුම් සහතිකය බලන්න කැත තේරෙනවද? වායු විමෝචන සහතිකය. නිමෝචන මේක සිංහල වචන ගොඩක් අය දන්නේ නැහැ. වායු විමෝචන සහතිකය. රථ වාහන වලින් පිට කරන කාබන් මොනොක්සයිඩ් වායුව
නියමිත ප්‍රමාණයන්ගෙන් නිකුත් කරන බවට පිළිගත් බලාධිකාරයන් විසින් පරීක්ෂා කර නිකුත් කරන සහතිකය. නැවත අහගන්නකෝ. රථවාහන වලින් රථවාහන ධාවනයේදී ඉන්ධන දහනය වෙනවනේ. විශේෂයෙන්ම ඩීසල් වලදී මේක වැඩි, පෙට්‍රල් වලදී අඩුයි. ඉන්ධන දහනයේදී කාබන් මොනොක්සයිඩ් කියන අපද්‍රව්‍යයක් වශයෙන් වායුව පිට වෙනවා. ඒ කාබන් මොනොක්සයිඩ් වායුව පමණ ඉක්මවා පිට කිරීමෙන් මිනිස්සු ජීවත් වන ප්‍රදේශයේ වායුව දූෂණය වෙනවා. මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම හෘද රෝග ඇති වෙනවා. පෙනහළු රෝග ඇති වෙනවා. ඒ නිසා එවැනි වාහන ධාවනින් ඉවත් කරන්න ඕනේ, සීමා කරන්න ඕනේ. ඒ සඳහා තමයි මෑතක සිට මේ සහතිකරණය අනුගමනය කරන්නේ. එහෙනම් මේක ආරම්භයේදී අලුත්ම වාහන වලට අවශ්‍ය වුණේ නැහැ. අලුත්ම වාහනයක් නම් අපි පළවෙනි අවුරුද්දේ අවශ්‍ය නැහැ. දැන් අලුත් වාහන සෑම වාහනයකටම අවශ්‍යයි. අලුත් පරණ කතාවක් නැහැ. පළවෙනි අවුරුද්දේ ඉඳන්ම සහතික ගන්න ඕනේ. හැම අවුරුද්දෙම දරුවනේ අපි වාහනේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුල හෝ ඒ වෙනුවෙන් අපේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරලා ආදායම් බලපත්‍ර ගන්න ඕන එක දන්නවනේ. ආදායම් බලපත්‍ර කියන එක වාහනය හැම මුලින්ම අපි මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමයි ලියාපදිංචි කරන්නේ. දෙවන අවුරුද්ද සිට ඒ ලියාපදිංචි අලුත් කරන්න එපා. ඒක තමයි ආදායම් බලපත්‍ර කියන්නේ. අලුත් කිරීම කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එහෙනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම වාහනේ ආදායම් බලපත්‍රය දෙන්නේ නැහැ මේ වායු විමෝචන සහතිකේ නැත්තම් ඔබ කියන විදිහට දුම් සහතිකේ නැත්තම්. මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. වායු විමෝචන සහතිකයයි රක්ෂණ සහතිකයයි දෙකම තිබුණොත් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මොකද්ද ආදායම් බලපත්‍රය හම්බෙන්නේ. තේරුණාද? මොකද හේතුව රක්ෂණය කරන්නේ නැතුව වාහනේ ධාවනය කිරීම තහනම්නේ. අඩුම ගානේ තර්ඩ් පාර්ටි පොලිසි එක තියෙන්න ඕනේ. මේ සහතිකේ තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි ආදායම් බලපත්‍රය දෙන්නේ. ඒකත් ලැබුණොත් තමයි මහමග ධාවනය කරන්න පුළුවන් වෙන්නේ. හරිනේ. එහෙමනම් මේක වෙළඳ වාහන පුද්ගලික අන්න එකත් මතක තියාගන්න. දැන් යෝග්‍යතා සහතික වෙළඳ වාහන වලට විතරයිනේ. පෞද්ගලික වාහන වලට අවශ්‍ය නැහැනේ. මේක වෙළඳ වාහන පෞද්ගලික වාහන ભેදයක් නැහැ. සියලුම වාහන වලට අනිවාර්යයි. ඒ කියන්නේ එන්ජිමක් නැත්තම් එන්ජින් එකක් මෝටරයකින් ක්‍රියාත්මක වන සියලුම ඒ කියන්නේ කුඩා පරිමාණයේ යතුරු පැදියේ සිට ට්‍රක් රථ බුල්ඩෝසර් දක්වා මේ සහතිකය ගන්න වෙනවා. තේරුණාද? එhmenan රථ වාහන වලින් පිට කරන කාබන් මොනොක්සයිඩ් වායුව නියමිත ප්‍රමාණයන්ගෙන් කොහොමද පිට වෙනවා? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රමාණය ඉක්මව පිට වෙන්න බෑ. නියමිත ප්‍රමාණයන්ගෙන් නිකුත් කරන බවට පිළිගත් බලාධිකාරියක් විසින් පරීක්ෂා කර නිකුත් කරන සහතිකය. ඔය තියෙන්නේ ලාෆ් සමාගමෙන් එකක් තියෙනවා. අනික ක්ලීන් කෝ සමාගමෙන් තියෙනවා. එතනට අපිට ගිහලා පරීක්ෂා කරගන්න පුළුවන්. වාර්ෂිකව අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පැහැදිලිනේ? හොඳයි. එතකොට අපි අද දවසේ පාඩම් පරිච්ඡේදය තුලින් වැදගත් විෂය කරුණු කීපයක්ම කතා කරා. විශේෂයෙන්ම ප්‍රවාහන මාධ්‍ය වර්ගීකරණය. එර්ථේ මහා මාර්ග ප්‍රවාහනය, දුම්රිය මාර්ග ප්‍රවාහනය ගැන කතා කරා. ඒ ප්‍රවාහන ක්‍රමවල එකිනෙක වාසිය අවාසි කතා කරා. ඒ කතා කරේ සෑම වසරකම වාසිය අවාසි මාරුවට විභාග ප්‍රශ්න වලට වශයෙන් යොමු වෙනවා. ඊට අමතරව ප්‍රධාන දුම්රිය සේවා ගැන අපි කතා කරා. ඊට අමතරව මහා මාර්ග හා දුම්රිය ප්‍රවාහනය හා සම්බන්ධ වැදගත් ලියකියවිලි කීපයක් කතා කරා. නිරන්තරයෙන් මේ ලියකියවිලි විශේෂයෙන්ම වාස්තුක පේපර් එකේ අපට යොමු වෙන විභාග ප්‍රශ්න වශයෙන්. අපි තව දුරටත් මේ ප්‍රවාහන ක්‍රමවල විශේෂයෙන්ම ගුවන් ප්‍රවාහනයේ, නෞකා ප්‍රවාහනයේ සම්බන්ධ පුළුල් විග්‍රහයක් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දිගටම මේ DP Education පාඨමාලාවත් එක්ක ඉන්න. ඔබට අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනයක් ලැබුණා නොලැබුණා වෙන්න පුළුවන්. උපකාරක පන්ති අධ්‍යාපනය ලැබුණා නොලැබුණා ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ කාලෙත් ඉතුරුයි, වෙහෙස මහන්සියත් අඩුයි. අපේ පාඨමාලාවෙන් ඉපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි ඒක දැඩි විශ්වාසයෙන් කියන 100%ක්ම 200%ක්ම. ඒ නිසා අපි ප්‍රවාහන පාඩමේ ඉතුරු ප්‍රවාහන ඒකක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහා පාඩම් වලදී.